භාග්‍යවතුන් වහන්සේ අනාදිමත් කාලයක් මුළුල්ලේ ආදි කල්පයේ පටන් පූර්ණය කරන ලද්ධා වූ සත්‍ය පාරමිතාදී අනන්ත පිරුම් දම් පුරා ලෝසත වෙත නිවන් සුව කැන්දා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මයන් මහණෙනි මේ සසර ගමනේ දුකමය දුකට හේතුව මෙය දුකේ නිවීමය දුකින් නිවීමේ මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මයෝ මනවින් අවබෝධ කොට ලෝක සත්වයාට අවබෝධ කර වූ බැවින් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධං තං භගවන්තං සරණං ගච්ඡාමි සම්මා සම්බුද්ධං තං සිරසා නමාමි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ විශිෂ්ට ඥානය ත්‍රිවිද්‍යා ධර්මයන්ගෙන්ද අෂ්ට විද්‍යා ධර්මයන්ගෙන්ද පසළොස් චරණ ධර්මයන් කිරින් නික්මෙමින් ලෝතුරා බුදු සේන්ද මේ බුද්ධ රාජ්‍යයට මාගේ මේ අසරණ ජීවිතය පූජා කරමි පූජා වේවා සාගාරා අනගාරාච අඤ්ඤෝන්‍ය නිස්සිතා ආරාධයන්ති සෝ ධම්මං යෝගං කේමං අනුත්තරං සාදු 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 තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුළු මහත් තුන්ලෝ තලයම අමා ධර්මයෙන් සනසලමින් ලෝවැසි අසරණ සත වෙත මහා පතල කරුණාව බුදුරජාණන් වහන්සේ නිසා එදා පින්වත්නි ලෝකවාසී සත්වයන්ට ප්‍රතිලාභය වුණා. සාරා සංකේය කල්පලක්ෂයක් පුරාවට
ලෞතුරා බුද්ධ රාජ්‍යය ප්‍රාර්ථනා කරමින් මහ බෝධිසත්වයන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතේ හුදෙක්ම පරාර්ථයට නැමීගත් හිතකින් වාසය කළා. මොන විදිහේ කායික දුක් බාධා පීඩා පැමිණියත් ඒ සියල්ලම පසෙකලා තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥානයේ විශිෂ්ටත්වය උන්වහන්සේගේ බෝධි ඥානයට ස්පර්ශ වුණා. 5,12,000කට අධික තථාගත සරුවඥයන් වහන්සේලාගේ ස්පර්ශය ලැබුවා. ඊටත් වඩා අනන්ත අප්‍රමාණ බුදුරජාණන් වහන්සේලා සසරදී මුණ ගැහුණා. යම් දවසක සසරට වැටුණද ඒ වැටුණු දවසේ හිට අබිනීහාරිය දක්වා නියත විවරණ ලබන මොහොත දක්වාමත් අබිනීහාරියේ පටන් ලෞතුරා බුද්ධ රාජ්‍ය ලැබුණු පරයන්කේ දක්වාම තමන් වහන්සේගේ ජීවන ගමන ලෝකයාට වැඩදායක වුණා. ඒ මේ තථාගත සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේහි පහළ වුණේ. කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුද්ධ ශාසන තුනෙහිදීම සසුන් පිළිවෙත් පුරාගත්තා. බුදුරජාණන් වහන්සේලාගේ ආශ්‍රය ලැබුවා. නියත විවරණ සිරි ලබාගෙන තුසිත දෙව් භවනෙහි වාසය කළා පාරමී සම්පූර්ණව. මහා වීරයන් වහන්සේට දිව්‍ය බ්‍රහ්මයන්ගේ බ්‍රහ්මාරාධනාව උඩ තමන් වහන්සේට සුදුසු කාලයයි මේ මනුලුවට වඩින්ට දෙව්ලොවෙන් චුත වෙලා ලෝකවාසී සත්වයන්ට ලෞතුරා බුදු භවයේ ආශිර්වාදේ සලසා දෙත්වා. ඒ බ්‍රහ්මාරාධනාව දෙවියන්ගේ ආරාධනාව අනුව සුදුසු කල් බලා මහ බෝධිසත්වයන් වහන්සේ මායා දේවියගේ කුසේ පිළිසිඳියා දක්ෂිනාර්ග. එතුමිය මහා බෝසත් මවක්. මහා ධර්මපාල ජාතකයේදී මහා ප්‍රජාපති ගෝතමී මව් දේවිය වුණත් මායා දේවිය බොහෝ කාලයක් සාරා සංකල්පලක්ෂය පුරා සසරදී මව් වුණා. සුදේව් මහරජුගේ පිය වුණා. ඒ නිසා මේ වාගේ එකිනෙකට සහ සම්බන්ධ ඊතා විසිතුරු වූ ගමනක මහබෝසතාණන් වහන්සේ අවසන් ප්‍රතිඵලයේ නිලාගත්තේ ලෞතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයටපත් වෙලා. උන්වහන්සේගේ විසිතුරු ගමන, සුන්දර ගමන, සුගත ගමන මහ පුදුමයි. කෙනෙකුගේ ජීවිතයේ සුන්දර බවත්, විසිතුරු බවත්, පිවිතුරු බවත් ලෝකමානනය මැනීම වන්නේ සිනහව පමණයි. සිනහවෙන්, සතුටෙන්, ප්‍රීතියෙන් යන ගමන සුන්දරයි, විසිතුරුයි කියලා ලෝක සත්වය ව්‍යවහාර කරනවා. නමුත් මහබෝසතාණන් වහන්සේගේ ජීවිතයේ බොහෝ සෙයින්ම දුක් කඳුළුත් එක්ක ගෙවිච්ච ජීවිතයක්. තමන් වහන්සේගේ කඳුළු කැට, දහදිය, ලේ, මස්, ශරීරය මේ ලෝකයට නැමිච්ච ජීවිතයක්. කලාබු රජතුමා ශාන්තිවාදී මහතවුස්තුමාව මහබෝසතාණන් වහන්සේ උපන් කල්හි කන් සිදුරු කරගෙන යකඩ යවුල් ඇන්නා. දෙයත් කැපුවා. පපුවට පසාරු වෙන තරමේ මහා වේදනාවන් ආයුධ පහරවල් එල්ල කළා. ශාන්තිවාදී තාපසතුමා මහබෝධිසත්වයන් වහන්සේ කලාව රජතුමා ගැනත් මෛත්‍රිය උපදව ගත්තා. ඉවසීම, සාන්තිය ප්‍රගුණ කළා. හිතේ වික්ෂෝපයක් ඇති වුණේ නැහැ, වික්ෂිප්ත වුණේ නැහැ.
මේ වාගේ අසරණ සත්වයන්ට යම්මතු දවසකදී සදා සැනසීම වේවා මට ලෝතුරා බුදු බව ලැබේවා. ශාරීරිය දන් දුන්නා. ඔය විදිහට අනවරාග සංසාරේ කුයිතරම් ජීවිත දන් දුන්නාද? අනන්ත අප්‍රමාණ කාලයක් ජීවිත දන් දුන්නා. ඒ මේ බියකරු සංසාර ගමනේ තමන් වහන්සේ උපරිම ශක්තිය යොදලා තමන්ගේ චිත්තසංතානයේ සුගතව පවත්වා ගත්තා. ලෝක සත්වයාට කරුණාව මෛත්‍රිය දෙක පුරුදු කරගත්තා. ඒ නිසා උන්වහන්සේ පාරමී භූමියේදී අපාගාමී වුණේ නැහැ. ඒ නිසා පින්වත්නි, ඒ තථාගත සරුවක්ඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව ජීවිතයේදී දෙවියන්ගෙන් වැඳුම් ලැබුවා. බ්‍රහ්මයන්ගෙන් වැඳුම් ලැබුවා. බොහෝ සත්වයෝ මහබෝසතාණන් වහන්සේට ගෞරව දැක්වුවා, සම්මානන දැක්වුවා. ඒ නිසා මේ ලෝතුරා සරුවක්ඥ ඥානය අවබෝධ කර ගැනීම සඳහා තමන් වහන්සේ ගමන් වැඩි මාර්ගයට කියන සුගත මඟ කියලා, අරියටගේ මඟ කියලාත් කියලානේ. ඒ නිසා මේ විසිතුරු වූ ගමන උභයාන්තයෙන් තොර වෙච්ච ගමනක්, මධ්‍යම ප්‍රතිපදා මාර්ගයට පිළිපන් ගමනක්. බෝධි ඥානයේ ප්‍රත්‍යක්ෂ නොවුනත් බෝධිසත්ව ජීවිතයේදී සාංසාරික පිරූ පාරමී ඥානයේ අනුමානනයේ තිබුණා. නිසා උන්වහන්සේට හැම මොහොතකදීම නිවැරදි මාර්ගය, විසුද්ධි මාර්ගය උන්වහන්සේට විදර්ශනය වුණා. සාදු සාදු. ඒ නිසා ලෝතුරා සර්වඥයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පස්සේ තමන් වහන්සේ මේ ලෝක සත්වයාගේ ආරාධනාව, ලෝකයාට ධර්මයේ දේශනා කරන්නට සාම්පති බ්‍රහ්ම රාජයාගේ බ්‍රහ්මාරාධනයක ධර්මතාවයක්. ලෝක සත්වයාගේ ඥාන සත්‍ය නුවණ මෝපුරා යාම කුයිතරම් ප්‍රමාණාත්මකද තමන් වහන්සේ බලනකොට පමණක් දිනාගේ නුවණ හොඳට තියෙනවා. පමණක් දෙනෙක්ගේ මධ්‍යම මට්ටමේ, තව කෙනෙක්ගේ එහෙමත් නැහැ. සමහරක් දෙනෙක් බොහෝම අන්ධයි, අන්ධ බාල පුතුජන කියනවා. ඉතින් ඒ විදිහට තමයි තමන් වහන්සේ දුටුවේ. නමුත් මේ ලෝක සත්වයාට මහා කරුණාවෙන් තමයි මේ තරම් අති දීර්ඝ කාලයක් පාරමී ධර්මයන් පිරුවේ. සාරා සංකල්ප ලක්ෂයක් පුරාවට තමන් වහන්සේ පාරමී පිරුවේ මේ වගේ අසරණ ලෝකවාසී දෙවි මිනිසුන්ට පිහිටවන්ටයි. ඒ නිසා තමන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය ඉෂ්ට කළ යුතුයි කියන එක තමන් වහන්සේ දන්නවා. ඒ නිසා උන්වහන්සේට ලැබුණු ආරාධනාත් සහිතව ලෝකවාසී සත්වයන් කෙරෙන් මංගල ධර්ම දේශනාවේදා වාරාණසී ඉසිපතනි මිගදායේදී ධම්මචක්කප්‍රවර්තන සූත්‍ර දේශනාවෙන් දේශනාව ආරම්භ කළා. වාරාණසියන් ඉසිපතනේ මිගදායේ ධම්මචක්කුං පවත්තිතුං සමනේනවා බ්‍රාහ්මනේනවා මාරේනවා දේවේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්තින්. ඒ තථාගත සරුවක්නි බුදුරජාන් වහන්සේගේ දේශනාව මේ ලෝකේ දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට, කේනචිවා කිසිවෙකුට ඒ ධර්මයක් නොවේ කියලා හේතු සහිතව ප්‍රතික්ෂේප කරන්නට බෑ. ඒ නිසා දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට, ගාන්ධර්වයෙකුට, මිනිසෙකුට මේ ලෝකයේ කිසිදු සත්වයකට ප්‍රතික්ෂිප්ත කළ නොහැකි දසදහසක් ලෝක ධාතු ඥප්තිය තබමින් ප්‍රඥප්ති කරමින් තථාගතයන් වහන්සේ ඒ චතුරතර චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. දේශනාවේ ඵලය නෙලා ගන්නට වාසනාව වේදා ලැබුණේ කොණ්ඩඤ්ඤ තාපසයන් වහන්සේට. මුලින්ම භාග්‍ය ලැබුණා. ඒකා සංකල්පලක්ෂයකට පෙර ආතුව කළ ප්‍රාර්ථනාව බුද්ධ ශාසනයකදී පළමුවෙන්ම ධර්මය අවබෝධ වේවා කියන අදහස.
තිබුණා. ඒ ප්‍රතිඵලයේ නිලාගෙන යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යම් කිසි සංස්කාර ධර්මය හේතුවක් නිසා හටගත්තා නම් ඒ හේතුන්ගෙන් හටගත් සංස්කාරයන්ගේ වෙනස යම් වෙලාවක නිරුද්ධත්වයට පත් වෙනවා නම් හේතුවේ වෙනස් වීම ඵලයේ වෙනසට හේතු වෙනවා කියලා අවබෝධ කළා. යමක් හටගත් වස්තුවක් හේතුන්ගෙන් වෙනස් වුණා නම් හටගන්නේ හේතුවෙන් ඒ හේතුව වෙනස් වන්නේ නම් ඵලයක් නිරුද්ධ වෙලා යනවා. ඒ සත්‍ය වූ ඥාණයට පත් වුණා. සෝවාන් ඵලයෙන් අමා මහ නිවන් සුව සාදා ගත්තා. කොණ්ණඤ්ඤ තාපසයන් වහන්සේ සෝවාන් ඵලයට පත් වුණා. නොපෙනෙන බ්‍රහ්ම රාජයන් වහන්සේලා 18 කෝටියක් අනාගාමී උතුමෝ අරිහත් ඵලයේ පිහිටවන්නට මංගල දේශනාව උපකාර වුණා. 18 කෝටියක් අනාගාමී බ්‍රහ්මයන් වහන්සේලා අරිහත් ඵල පිහිටුවමින් අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ නියත වූ සම්මා දිට්ඨිය පිහිටුවමින් නිවන් මඟ සාක්ෂාත් කරගන්නට දේශනා උපකාර වුණා. තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාව සහ මහා කරුණාව කියන මේ මහා ගුණ දෙක නිසා අසංකේයයක් බැගින් සත්වයෝ ධර්මයේ අවබෝධ කරලා තියෙනවා. අනන්ත අප්‍රමාණ මේ දේශනාවන් ශ්‍රවණය කරපු ඥානවන්ත දෙවියෝ බ්‍රහ්මයෝ ධර්මය අවබෝධ කළා. ඕරම් භාගීය උද්දම් භාගීය සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරලා ඒ යට මාර්ගඵල ඉහළ මාර්ගඵලයන්ට ඒ ශ්‍රාවකයෝපත් වුණා. අනාථපිණ්ඩික වාගේ ඥානවන්ත සත්පුරුෂ ගෘහස්ත ජීවිත ගත කරපු උපාසකවරු, ධම්මික උපාසකතුමා, කුජුත්තරා උපාසිකාව ආදී සාමාවතිය ඔය විදිහේ පෙර සසර පිරූ පාරමී ධර්මයන්ගේ පෙර පාරමී බල මතු කරගමින් ලෞතුරා සැනසීම උදාපත් කර ගන්නට වාසනාව ලැබුණා. සදා කාලිකවම සංසාර දුක් නිමා කර ගන්නට සීමා කර ගන්නට වාසනාව ලැබුණා. ඒ නිසා එහෙම ධර්මයක් තමයි පින්වත්නි අපි අහන්නේ, දේශනා කරන්නේ, මේ පිළිපදින්නේ. මා මාතෘකා කළේ බොහොම වටිනා උතුම් ගාථාවක්. ඊටාත්ම වටිනා ශ්‍රේෂ්ඨ ගාථාවක්. මේ ජීවිතේ සහ සම්බන්ධකම් ඕනෑ තරම් අපි ඕනෝන් අතර ඇති වෙනවා. ඕනෝන් අතර සම්බන්ධකම් ඇති වෙන ගොඩක් වෙලාවට ඒ සම්බන්ධකම් කෙලෙස් වලින් අවසන් වෙලා යනවා. කෙලෙස් මැඩීම පිණිස හේතු වෙන්නේ නැහැ. කෙලෙස් නැති කිරීම පිණිස හේතු වෙන්නේ නැහැ. සාගාරා අනගාරාච මේ ලෝකෙහි ජීවත් වෙන රාගයෙන් පිරිච්චි, ද්වේෂයෙන් පිරිච්චි, මෝහයෙන් පැටලිච්චි ජීවිත අපි ගත කරන්නේ. ඒ මෝහයෙන් පැටලවිච්චි, රාග දේශ ආදීන් මුලාවටපත් වෙච්චි, ඇලිච්චි ගැටිච්චි ජීවිත අපි ගත කරන අතරට අනගාരിക පබ්බචිත ජීවිතයක් ඇසුරු කරන්නට ලැබුණොත් ඒ කියන්නේ ශික්ෂාව සීලය තුල ප්‍රතික්ෂාපනය කර ගන්නට ලැබුණොත්, හිත ඇසුරු කරන්නට ලැබුණොත් ප්‍රාණඝාතී, සුරකම, අබ්‍රහ්මචර්යාවෙන් වෙන්වීම, මුසාව, සුරාපානය ආදී කොට ඇත්තා වූ ආර්යකාන්ත සීලය තමන්ගේ ජීවිතයේ ආශ්‍රයේ මිශ්‍රයේ පවත්වා ගන්නට ලැබුණොත් ඔබ අන්‍යෝන්‍යසිතා ඒකාන්ත වශයෙන්ම ඒ සහ සම්බන්ධයේ අපිට යෝගක්කේමං අනුත්තරං මේ කාමෝග භවෝග දිට්ඨෝග අවිජ්ජාවෝ කියන සතර මහා ඕගයෙන් දුක් විඳින්න තියෙන දුක් ගමන කෙලවර කරගෙන මේ මහා කෙලෙස් සාගරයෙන් ඈතර වෙන්න වාසනාව උදා වෙනවා. කාමෝගය බොහොම භයානකයි.
බොහෝම සැඩපරුසයි. බියකරුයි, දුක් සහිතයි, අනතුරු සහිතයි. භවෝගය, ditthiyෝගය, අවිජ්ජාෝගය කියලා කියනවා. ඕඝ කියන්නේ සැඩ පහරට කියලා නමක්. එනම් මේ කෙලෙස් ධර්මයන්ද සැඩ පහරකට තථාගතයන් වහන්සේ උපමා කළා. කාමය ඕගයක් බඳුය. කාමය ඕගයක් බඳුය. ඕගේ ස්වභාවය ඕගේ තියෙන ගතිකත්වය තමයි පින්වත්නි පහළට තල්ලු කරලා දානවා, පහළට ඇදගෙන යනවා, ඒ වගේම අනතුරු පමුණවනවා. ඒකයි ඕගයේ තියෙන කෘත්‍යය. මහා සැඩ පහරක් ඉහළ සිට පහළට කඩාගෙන වැටීගෙන ඇවිදිලා පහළ තියෙන ගල් කැටි ආදී සියලු දේ සුණු විසුණු කරගෙන පහළට හෙළනවා වාගේ. යම් මිනිස්සෙක් යම් රළ පහරකට හසු වුණා නම් ගැඹුරු රළ පහලේ ඒ ශරීරයේ කැඩී බිඳී සිඳී විනාශ භාවයටපත් වෙනවා. අන්න ඒ වගේ තමයි කාමයේ නැමැති ඕගේ කාමයේ නැමැති මේ සැඩ පහරට හසු වුණා නම් කොහොමද චක්කුසෝත ගාන ජීවා කාය මන කියන මේ ආයතන හය හරහා හසු වෙන කාමාදී අරමුණු වලට ගසාගෙන යනවා. ඇහැට අපි දකින නොයෙක් විදිහේ ප්‍රිය මධ්‍යස්ථ රූපාදී අරමුණු කෙරෙන් ඇලී ගලී ගැටි මුලා වී ඒ ඔස්සේම අඹාගෙන යනවා. එහෙනම් කාමයේ නැමැති අරමුණක් හිත පිනවන, හිත ගැටෙන, හිත ඇලෙන, මුලා වෙන විදිහේ අරමුණකට අපේ ඇස සිත යොමු වීම නිසා ඒ ඔස්සේ අපි පහළට ඇදගෙන වැටෙනවා, ඕගයට අහු වුණා වෙනවා. භවය පිළිබඳවත් එහෙමම තමයි. භව සංසාර ගමන පිළිබඳව ඇති වෙන ඇල්ම. ඒ වගේම නොඑක් විදිහේ වැරදි දෘෂ්ටි අරගෙන දෘෂ්ටිගත වෙලා මිත්‍යා දිට්ඨියෙන් වාසය කළාම නත්ති දින්නම් නත්ති ඉත්තං නත්ති සුඛට දුක්ඛටානං නත්ති කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා ආදී වශයෙන් සම්මා දිට්ඨි සූත්‍රයේ සඳහන් වෙන කරුණු 10 ප්‍රතිපක්ෂිත කරුණු 10 මෙලොවක් පරලොවක් නැ ආදී වශයෙන් මේ මිසදුටු ගැනීම වශයෙන් ආත්ම කොට ගැනීම ආත්ම දෘෂ්ටියනොත් ඒ තුල එල්බෙන මිච්ඡා දිට්ඨික ජීවිත මහා සැඩ පහරකට අසු වුණා වගේ ගහගෙන යනවා. සතර අපායටම ඇදගෙන යනවා. ඒ නිසා කාමෝගෙන්, භවෝගෙන්, ditthෝගෙන්, අවිජ්ජාෝගය සහ මුලින්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රතික්ෂිප්ත වෙච්චි දන්නේ නැති අවබෝධ නොවුණු අන්ධ බාල පෘතුජනයා බොහෝසෙයින්ම අවිද්‍යාවෙන් අකුසල ධර්මයන් සමාදානයේ දෙමින් බොහෝ අකුසල් උපදවාගෙන සතර අපාගාමි වෙනවා. ඒ නිසා අපාය නැමැති මහා සාගරයට මේ කියපු සැඩ පහරෙන් ඇදගෙන ගිහිල්ලා දුකට පමුණවනවා. ඒ නිසා අපිට ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා මේ ලෞතර ධර්මයේ නිසා ඔය සතර මහා ඕගයන්ගෙන් සදහටම නිදහස් වෙලා ඊතර වෙලා සනසීමේ පිළිවෙත් මාර්ගයේ ප්‍රතිලාභ වුණා. ඒ පිළිවෙත් මාර්ගය තමයි අපි මේ දිනු කරන්නේ. ඒ නිසා ඔබ අපි හැම දෙගොල්ලාම අන්‍යෝන්‍යසිතා සහ සම්බන්ධයෙන් කළ යුතු වන්නේ තණ්හා පහතබ්බම් භික්කවේ තණ්හාව මහණෙනි පහතබන්න කිව්වා. තණ්හාව දුරු කරන්න කිව්වා. පජාත ඒ වගේම දුරින්ම දුරු කරන්න කිව්වා. එහෙනම් තණ්හාව දුරු කරනෝ ඡාගය වඩනෝ. ද්වේෂය දුරු කරනෝ මෛත්‍රිය වඩනෝ. මෝහය දුරු කරනෝ ප්‍රඥාව වඩනෝ. ඉතින් බලන්න මේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියන මේ අනුපූර්ව පිළිවෙල තථාගතයන් වහන්සේ නමක් හැර මේ තුන් ලෝකෙහි කිසිදු සත්වයකට අනුදැන දේශනා කළ නොහැකිමයි. ඒ නිසා ඒ තරම් අති දීර්ඝ කාලයක් මුළුල්ලේ ලෝතුරා සර්වඥතා ඥානය පිණිස මේ විශිෂ්ට ඥානය අවබෝධ කර ගැනීම සඳහායි තමන් වහන්සේ
අර මහා දුක් කඳුළු දැරුවේ කියලා සඳහන් වෙනවා. ඒ නිසා මේ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මෙහි වටිනාකම උවමනාව ඔබ අපිට මේ සතවර්ෂ 27කට ආසන්න වෙන වෙලාවේදී බුද්ධ පරිනිර්වාණය වෙලා සතවර්ෂ දැන් 27කට ආසන්න වෙනවා. මේ කාල පරිච්ඡේදයේ අපේ මෙහෙවින් මේ වටිනාකම උවමනාව අගේ තියෙනවා. නොඑක් විපර්යාසයන්ට නොඑක් දුක් කරදර වලට නොඑක් විදිහේ විපර්යාසයන්ට මේ ජීවිත ගොදුරු වෙමින් ජීවිත ගමන බොහෝ සෙයින් දුක්ඛදායක තත්වයන්ට පත්වමින් පවතින කාල පරිච්ඡේදයක්. එනිසා ලෞතර තථාගත සරුවඥන් වහන්සේගේ දේශනාවට අපේ හිත යොමු කරවා නුවණින් සිහියෙන් කල්පනාවෙන් විමසිල්ලෙන් බලනවා නම් තථාගතයන් වහන්සේ වදාළේ දුක්ඛෝ පතිත්ථිතෝ ලෝකෝ මහණෙනි මේ ලෝකයම දුක මතම හටගත් එකක්. දුක මත හටගත්තු මේ ලෝකය දුක මතම ජීවත් වෙලා දුක මතම මැරිලා දුක මතම දුකටම වැටෙන සංසාර ස්වභාවයක් තියෙන්නේ. ඒ නිසා එක ක්ෂණයක්වත් මේ භවය පිළිබඳව තථාගතයන් වහන්සේ වර්ණනා කරන්නේ නැහැ කිව්වා. බ්‍රහ්ම ජීවිතයක් ලැබුවත් දිව්‍ය ජීවිතයක් ලැබුවත් මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් මොන බඳු මේ ජීවිතයක් ලැබුවත් භවයෙහි යාම පිණිස ඒ ජීවිත තථාගතයන් වහන්සේලා ප්‍රශංසා නොකරන්නක්. එනිසා තථාගතයන් වහන්සේලාගේ අනුත්තර අනුශාසනාව අප්පමාදීන භික්ඛවේ සම්පාදේත වෝ වය ධම්මා සංඛාරා ලෝ හටගත් සියලු සංස්කාර ධර්මයෝ නැසී වෙනසී යනසුලුයි. එබැවින් අප්‍රමාදීව සචිත්ත පරියෝ දපනං සේසිත දමනය කරගන්ට කියන බුද්ධ අවවාදයයි. ඒ උතුම් අවවාද පන්තිය නිතර නිතරම සිහිකට යුතු ස්මරණීය ධර්මයක්. ඒ වගේම අනුස්සති ධර්මයක්. ඒ මේ අනුස්සතිය ස්මරණය නැවත නැවත අපිව අප්‍රමාදී තැනට පමුණවනු ලැබෙනවා. අපේ ජීවිත දිහා බලන්ට ඔබේ ජීවිත දිහා බලන්ට ස්වාමින් වහන්සේලාගේ ජීවිත දිහා බැලුවාම ලොකු සතුටක් ඇති වෙනවා ගිහි පක්ෂයට. උන්වහන්සේලා අපට වඩා බොහොම ඉදිරියෙන් අපට වඩා ඉක්මන් වෙලා තියෙනවා. උන්වහන්සේලා කෙස් වැටිය බහා තබලා තියෙනවා. උන්වහන්සේලා කාම ගිහි වස්ත්‍රය බහා තබලා තියෙනවා. උන්වහන්සේලා කාම බන්ධන වලින් බොහෝ දුරට වෙනස් වෙලා වෙනස් ස්වභාවයට පත් වෙලා තියෙනවා. උන්වහන්සේලා අපට වැඩි ගව් ගානක් බොහෝ දුරින් නිවනට සම්මුඛ වෙලා තියෙනවා කියලා මේ පින්නතුල්ලාට අරමුණක් හිතෙන්න පුළුවන්. හරියට තනීරක් ගැහුවොතින් ඒරින් එක පැත්තක ඇහෙන් ඔබ ඉන්නවා මෙහා පැත්තේ ස්වාමින් වහන්සේලා ඉන්නවා. සාදු සාදු සාදු. උන්වහන්සේලා නිවනට සම්මුඛ වීමේ පවිත්‍ර චේතනාවෙන් වේගයෙන් මේ නිවන් ගමන වැඩම කරන උතුම් පිරිසක් සංඝයා කියලා කියන්නේ. ඒ සංඝ රත්නෙහි දර්ශනීය දැක දැක උන්වහන්සේලාට සුවපසෝපස්ථාන දක්වා අනේ අපටත් උන්වහන්සේලාගේ පැත්තටම වැටෙන්න ලැබේවා කියන අදිෂ්ඨානය එන්න ඕනේ. එතකොට පින්වත් උන්වහන්සේලාගේ විසුතුරු ගමන පිවිතුරු ගමන සුද්ධ වූ ගමන ගැන සිහි කර කර සතුටු වෙනවා. සෝමනස්ස කුසල් සිත් උපදවා ගන්නවා. ඒ තුලින් ඔබට නෛෂ්ක්‍රම්‍ය භාගී ජීවිත ගත කරන්නට ඒ කුසල ශක්තිය උපදවා ගන්නට ලැබෙනවා. යම්මතු දවසකෙහි විපාක සිතක් වශයෙන් ප්‍රෞජිත කුසලයකින් ප්‍රතිසන්දි අරගෙන ප්‍රෞජිත කුසලයකින් මෙලව ජනිත වෙලා ප්‍රෞජිත ජීවිතයකින් නිවන් අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙනවා. ඒ නිසා මේ උතුම් ජීවිත දෙස බලමින් අතීත රහතන් වහන්සේලාගේ රහත් මෙහෙණින් වහන්සේලාගේ පවිත්‍ර ඇවතුම් පැවතුම් ඒ අපදාන දෙස බලමින් සොම්නස් උපදවා ගන්නට ඕනේ. සතුට ප්‍රීතිමත් භාවයක් හිතේ ඇති කර ගන්නට ඕනේ. උපලවන්නා මහරහත් මෙහෙණින් වහන්සේ
තමන් වහන්සේගේ ජීවිතේ මොනතරම්ම බැබලීමටපත් වුණාද? තමන් වහන්සේගේ සිරිපතුල් අරිහන්ත බ්‍රහ්ම රාජෝ පවා වන්දනා කරනවා කියලා සඳහන් වෙනවා. බලන්න ඒ තැනට ස්ත්‍රීත්වයපත් වුණා. රහත් වෙච්ච බ්‍රහ්මයෝ පවා ඇවිත් වන්දනා කරන තැනටපත් වුණා. ඒ නිසා පින්වත්නි ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලෞතර ධර්මයේ නොතිබෙන්න අපි කිසිවෙකුටත් මේ පවිත්‍රතාවයට පිරිසුදු බවට සුද්ධ බවට පත් වෙන්නට බෑ. අන්න ඒ නිසා තථාගත සරුවඥන් වහන්සේගේ බුද්ධ ශාසනය විරාජමානව පවතින මේ වටිනා කියන කාල පරිච්ඡේදයේ බෙහෙවින්ම අපි උපකාර කරගන්නට ඕන. අපි හරිම වාසනාවන්තයි, භාග්‍යවන්තයි, බොහෝම පුණ්‍යවන්තයි. ලෞතර බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය, නිර්මල ශාසනය උද්ඝාණය කරගන්නටම පුළුවන් වාසනාවන්තම කාලයයි මේ උතුම් කාලය, පුණ්‍ය කාලයක්. ඒ නිසා ලෞතර තථාගතයන් වහන්සේ වදාළේ නැවත නැවත සංවරයේ පිහිටන්ට කියලයි. අද සිකපද සමාදන් වෙන හෙට බිඳෙන්න පුළුවන්, නමුත් අනිද්දායේ සමාදන් වෙනවා. ඔය විදිහින් වැටි වැටි නැගිට කවදා හරි දවසක අපට ඉන්ද්‍රකීලයක් වගේ නැගී හිටින්නට, කෙලෙස් ධර්ම වලින් වික්ෂේප නොවන හිතක් හදා ගන්නට මේ ලෞතුරු ධර්මයේ උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕනේ. තථාගත සරුවඥ බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන් පින්වත්නි එදාත් අදත් මේ ශාසනාන්තයේ දක්වාමත් පින් තියෙන වාසනාවන්ත ගිහි පැවිදි උපාසක උපාසිකාවන් හැම සියලු දෙනාටම ඊ타ත්ම වටිනා ධර්මෝපදේශ රාශියක් තථාගතයන් වහන්සේ ඉතිරි කරලයි පිරිනවන් වැඩියේ. උන්වහන්සේගේ වදහාල ධර්මය නවාංග ශාස්ත්‍රු ශාසනය කියලා බෙදලා තියෙනවා. එයින් විශේෂිතයි මෙතනදී පරයප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය, මේ ත්‍රිවිධ ශාසනය. ත්‍රිවිධ ශාසනයෙහි පරයප්ති ශාසනය කියලා තථාගතයන් වහන්සේ පෙන්වා උගන්වා ඉතිරිකට වදාළේ කුමක්ද? සූත්‍ර, විනය, අභිධර්ම වශයෙන් සංග්‍රහ වෙච්ච ධර්මස්කන්ධයයි. තථාගතයන් වහන්සේ බුද්ධ ජීවමාන කාලයේම සූත්‍ර කොටස, විනය කොටස, අභිධර්ම කොටස කියලා වෙන්ුනේ නැහැ. ඒ සියලුම දේශනාවන් තථාගතයන් වහන්සේ එකම ධර්ම දේශනාවක් වශයෙන් ඒ ස්ථානයන්හිදී ඒ පුද්ගලයන් ආරම්භය තථාගතයන් වහන්සේ අනුදැන දේශනා කරපු ධර්ම කොටස්. සමහර වෙලාවට කිසි පුද්ගලයෙක් අරමුණු නොවුනත් තථාගතයන් වහන්සේගෙම මහා කාරුණික හෘද මණ්ඩලයේ උපන් මහා කරුණාවෙන් දේශනා කරපු ධර්ම කාණ්ඩ තියෙනවා. මේ විදිහට පසු කාලයේදීම ධම්ම සංගීතයෙන් පස්සේ මහරහතන් වහන්සේලා මේ ශාසනයේ චිරස්ථිතිය පිණිස සූත්‍ර කොටස, විනය කොටස, අභිධර්ම කොටස වශයෙන් මේ සියල්ලම එකතු කරගත්තා. තනින් තන කොනින් කොන දෙව්ලොව, මනුලොව ආදී තැන්වල තථාගතයන් වහන්සේ වදාළ ඒ සියලු ධර්ම කොටස් ආනන්ද සාමින් වහන්සේ දා ශ්‍රවණය කරලා තිබුණා. ඒ නිසා උන්වහන්සේගෙත් සහයෝගය අරගෙන මහරහතන් වහන්සේලා අර වටිනා විසිතුරු ධර්ම කොටස් සියල්ල එකතු කළා. කොහොමද? මුතු මාලයක් අමුණනවා වාගේ මුතු කැට එකතු කරලා පිළිවෙලට අමුණනවා වාගේ මේ සියලු ධර්ම ස්කන්ධයන් සූත්‍ර පිටකයේ, විනය පිටකයේ, අභිධම්ම පිටකයේ වශයෙන් මේ ශ්‍රී බුද්ධ වචනේ, ජින වචනේ සංග්‍රහ කරගත්තා. ඒ අනුව සූත්‍ර පිටකයේ ධර්මස්කන්ධ 21000ක්, විනය පිටකයේ ධර්මස්කන්ධ 21000ක්, ඒ වගේම අභිධම්ම පිටකයේ ධර්මස්කන්ධ 42000ක් වශයෙන් තථාගත දේශනාව 84000ක් ධර්මස්කන්ධ වශයෙන් සංග්‍රහ වුණා. මේ ධර්මස්කන්ධයන් ලෞතර ශාසනයේ ජීවමාන කරවන ලෞතර බුදුරජාණන් වහන්සේ හා සමානයි. එහෙනම් තථාගතයන් වහන්සේ වදාළ
ඒක ධර්මස්කන්ධයක් කියලා කියන්නේ ඒ ਸਰවඥතා ඥානියම ගැබ් වෙලා තියෙනවා. ਸਰවඥයන් වහන්සේලා 84000ක් වැඩ ඉන්නවා වාගේ ධර්මස්කන්ධ 84000ක් අද ජීවමානව පවතිනවා. ඒ නිසා මේ වටිනා අති උත්තරීතර ਸਰවඥ දේශනාව ਸਰවඥයන් වහන්සේ අවබෝධ කොට වදාළ ධර්මයෙන් ලෝක සත්වයාට ධර්මාවබෝධය පිණිස උපකාර වෙන සීල සමාධි ප්‍රඥා උපදවා ගැනීම පිණිස උපකාර වන ධර්මය තමයි ඔය 84000ක් ධර්මස්කන්ධය වශයෙන් පෙන්වලා අද ග්‍රන්ථාරූඪ වෙලා පවතින්නේ. ඒ නිසා පින්වත්නි මේ ධර්මස්කන්ධය ඊටමත් පාරිශුද්ධව පිරිසිදුව පවතින වෙලාවේදී ඔබ අප හැමදෙනාට අප්‍රමාදී ධර්මයෙන් එක ධර්මස්කන්ධයක් හෝ පරිභාවිතාවේ යොදවන්නට පුළුවන් නම් අප්‍රමාදීව නිබ්බානත්තේව සම්තිකේ නිවන සම්මුඛ කරගන්නට වාසනාව උදා කරගන්නට පුළුවන්. එනිසා කල් නොයවාම මේ ධර්මයේ සම්දිට්ඨිකව අපිට ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවන්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි ඥානවන්ත උත්තමයන් වහන්සේලාගේ විශිෂ්ට ඥානයේතම ගෝචර වන හසු වන අරමුණු වන ප්‍රත්‍යක්ෂ වන මේ ධර්මස්කන්ධය ඥානවන්තයා විසින්ම අවබෝධ කටයුතු ධර්මයක්. ඒ නිසා අපි හැම වෙලාවකම ලෞතර බුදුරජාණන් වහන්සේ කෙරෙන් ශ්‍රද්ධාව උපදවා ගන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව උපදවා ගැනීමෙන්ම අපේ චිත්තසංතානයේ පවතින කෙලෙස් ධර්ම සියල්ල තුනී වෙලා යනවා. කෙලෙස් ධර්ම සියල්ලම තුනී වෙලා යනකොට තමයි තුනී වෙච්ච කෙලෙස් ඇති හිතකින් මේ ධර්මය හොඳින් අහන්නට පුළුවන්. මේ ධර්මය හොඳින් මෙනෙහි කරන්නට පුළුවන්. මේ ධර්මය හොඳින් ප්‍රතිපත්ති ධර්මයේ යොදවන්නට පුළුවන්. මේ ධාම ප්‍රත්‍යක්ෂ කර ඥාණයෙන් අවබෝධ කරගන්නට පුළුවන්. ඒ නිසා තථාගතයන් වහන්සේ වදාළ මේ උතුම් ධර්මයේ සුතමේ ඥාණයෙන්, චින්තාමේ ඥාණයෙන්, ඒ වගේම භාවිතා ඥාණයෙන්, ඒ වගේම ප්‍රතිවේධක් ඥානය කියන මෙන්න මේ අවබෝධ ඥානයන් තුලින් දකින්ට අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා කියන අදහස ඇති කරගන්නට ඕනි. ඉතින් මේ ධර්මය පින්වත්නි ශ්‍රද්ධාවෙන් ආරම්භ වුණාට මොකද ප්‍රඥාවෙන් අවසන් වෙලා යනවා. ශ්‍රද්ධාවෙන් ආරම්භ වෙනවා ප්‍රඥාවෙන් අවසන් වෙනවා. එහෙනම් අපි දැන් මේ කතා කරපු සතර මහා ඕගයන් කාමෝග භවෝග දිට්ඨෝග අවිජ්ජාෝග කියන සතර මහා ඕගයට වැටිච්චි ඒ සතර මහා ඕගේ පල්ලෙහාට වැටිගෙන ගියපු සත්වයන්ට එයින් ඊතර වෙන්න යම් දවසක උවමනාවක් වෙද්ද ආයමත් මේ උතුම් දේශනාවට සිත යොමු කරන්නට ඕනේ. එසේනම් ඔබ අප හැමදෙනාම මේ අති දීර්ඝ සංසාර ගමනේදී ඔය සතර මහා ඕගයන්ටම අහු වුණා. ඒ යෝගයට ගොදුරු වෙලා බොහෝ කාලයක් සංසාරේ ශෝක කළා. දැන් අපිට බොහෝ දුර හිතන්න දෙයක් නැහැ. මේ දේශිත ධර්මයේ දෙස ගැඹුරු ඇසකින් ප්‍රඥා ඇසකින් ඒ වගේම ඥානවන්ත ඇසකින් බලන්නට අපේ නිශ්චිත බව වමනා වෙනවා. එහෙනම් දැන් බලන්න අපි මේ ඇස දෙසත් ඒ වගේම රූප දෙසත් කන දෙසත් ඒ ශබ්දාදිය දෙසත් ගඳ සුවඳ දෙසත් නාසිකාව දෙසත් ඒ වගේම රසය දෙසත් ඒ වගේම මානසිකාරය දෙසත් සිහිනුවණින් යුක්තව බලනකොට එකිනෙකට හා සම්බන්ධ වෙලා තියෙනවා පොකුරක් හැටියට. දැන් අපේ පහසුව සඳහා චක්කු රූප, සෝත රූප, ගාහන රූප, ජීවා රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියලා අපි රූප කාය ගන්නවා. රූප කියලා කියන්නේ අරමුණක් ඇදලා ගන්න පුළුවන් කියන අදහසින්. එතකොට පින්වත්නි රූපය කියලා කියන මේ අර්ථය තුල අපි බාහිර වශයෙන් වර්ණ රූපයේ දෙස කතා කරනවා. වර්ණ රූපය කියලා කියන්නේ ඔය අපිට පේන සතර මහා ධාතු ආදී සකස් වෙච්ච ඕලානික රූප. එවැනි රූපයන්ගේ වර්ණය තමයි අපි රූපය වශයෙන් අරමුණු කරන්නේ චක්සුස් ප්‍රසාදයට. ඒ චක්සුස් ප්‍රසාදය හරහා ගන්න රූප ආදී කෙරෙන් ඇතිවෙන අර මුලින් මතක් කළා වාගේ භවයේ ඕගෙට වැටෙන හිත අල්ල ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. කොහොමද
මේ ඇසේ ශක්තිය උපයෝගී කරගෙන චක්සුස් ප්‍රසාද ශක්තිය උපයෝගී කරගෙන බාහිරින් දකින වර්ණ රූපයේ අධ්‍යාහාරය එහි තියෙන හේවන එහෙම නැත්නම් එහි තියෙන ආශ්‍රය ප්‍රත්‍ය කරගෙන ඒ කෙරේ පවතින ආස්වාදනීය රූපාස්වාදය පිළිබඳව ඒ ශනික බව පිළිබඳව නුවණින් කල්පනා කරන්නට ඕනේ. එසේ කල්පනා නොකරන තාකේ රූපයේ සුඛයි. ඒ රූපයේ සැපයි. ඒ රූපය ආත්මයි කියලා අපට වැටහෙන්න පටන් ගන්නවා. ඒක අයෝනිසෝ මනසිකාරය කියලා කියනවා. එහෙනම් මේ රූපාදී අරමුණු පිළිබඳව ඒ රූප සංකලනය පිළිබඳව රූප සංතතිය පිළිබඳව රූප ගුණුව පිළිබඳව රූප පොකුර පිළිබඳව වර්ණ රූපය පිළිබඳව කොටින්ම කියතොත් ඒ රූප ධාතුව පිළිබඳව එහි ඇත්තේ එකතුවක් ගුණුවක් සමූහයක් සම්භාරයක් පරිස්කාරයක් පිරිකරක් යන දිවසෙන් අපි මෙහි තියෙන ආබන්ධන ස්වභාවයන් එකිනෙකට හිතන්න ඕනේ. මෙතන වර්ණ රූපය කියලා ගත්තාම නිල් පාට, රතු පාට, කොළ පාට, කහ පාට ආදී වශයෙන් අපි නොඑක් වර්ණයන් ගන්නවා. දැන් මේ වර්ණාවලිය තුල තියෙන වර්ණ සංඝටක කිරී අපි එකිනෙකට වෙන් කරලා ගන්නවා. ඒ සියල්ල එකතුව තමයි තනි වර්ණයක් විදිහට අපි වර්ණ රූප වශයෙන් ගන්නෙ. ඒ නිසා පින්වත්නි ඔය අර චක්සුස් ප්‍රසාදය හරහා ඇද ගන්න වර්ණ රූපය ගැන ඊළඟ ශබ්ද රූපය ගැනත් උමයි. ගන්ධ රූපය ගැනත් එහෙමයි. රස රූපයත් එහෙමයි. පොට්ටබ්බ රූපයත් එහෙමයි. ධම්ම රූපයත් උමයි. මේ ගැඹුරු කාරණා මේව නුවණින් හිතන්නට ඕනි, මෙනෙහි කරන්නට ඕනි, කල්පනා කරන්නට ඕනි. විදර්ශනා යෝගීන්ට මේ කරුණ ඉතා පැහැදිලිව හොඳින් උද්ඝාණය කර ගන්නට පුළුවන්. ඒ නිසා මේ එකිනෙකට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මෙන්න මේ අරමුණු හයෙහි තමන්ගේ හිත වැටෙනවා නම් යම් තැනකට මේක සපයි, මේක හොඳයි, මේක ප්‍රණීතයි කියලා අන්න පින්වත්නි රූපාදී කාමෝගයට අපේ හිත වැටුණ වෙනවා. එන රූපාදී අරමුණු කියලා කියන්නේ සැඩපහරක්. මේ රූපය හොඳයි, ශබ්දය හොඳයි ආදී වශයෙන් අපේ හිත වැටෙනවා නම් ඒ අරමුණට හොඳයි සුඛයි කියන සංඥාවෙන් කාමය අරමුණ නැමැති සැඩපහරට අපේ ජීවිතය නැමැති හිත වැටෙනවා. ඒ සැඩපහර සතර අපාය නැමැති සාගරයට අපිව ගිල්වා තබනවා, ඇදගෙන ගිහින් ගිල්වනවා. එහිදී අපේ ජීවිතයට වෙන හානිය අනන්තයි, අපරිමාණයි. ඒ නිසා ඔය කාමාදී අරමුණු සැඩපහරක් විදියට, භයානක බියකරු විදියටයි තථාගතයන් වහන්සේ පෙන්වුවේ. ඔය විදියට අනිත් ඕගත්‍රයත් ඔය විදිහින් අපි දැනගන්නට ඕනේ, නුවණින් සලකා ගන්නට ඕනේ. එකිනෙක සම්බන්ධයි. මේවා නුවණින් කල්පනා කරනකොට නොඑක් විදිහින් වැටෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා ඒ සද්ධාවෙන් උපදවාගත් සද්ධීන්ද්‍රිය බලවත් කරගත්ත හිතකින් යුක්තව, ඥානවන්තව, ප්‍රඥාවන්තව කල්පනා කරමින් කාමෙහි ආදීනව පක්ෂය මේ රූපාදී අරමුණු නිසා, ශබ්දාදී අරමුණු නිසා, ගඳ සුවඳාදී අරමුණු නිසා, රස පහස අරමුණු ආදී මේ නොඑක් විදිහේ අපේ හිත මුලාවට පත් කරන, ඇද බැඳ තබන, දුකට පීඩාවට පමුණුවන සංසාරයේ බොහෝ කාලයක් අපිව නිස්කාරණේ ඇද බැඳ තබන මෙවැනි කෙලෙස් අරමුණු වලට වසඟ වීම නිසා බොහෝ කාලයක් සංසාරේ ඉපදෙන්න උනා. ඉපන් ජීවිතේ ලෙඩ වෙන්න උනා. ඒ වගේම නොයේ කායික දුක් වලට ගොදුරු වෙන්න උනා. මානසික දුක් වද වේදනා විඳින්න උනා. හඬන්න වැළපෙන්න උනා. ලයෙහි අත ගහ ගන්න උනා. හිසේ අත ගහමින් අඬන්න උනා. කඳුළු සාගර ගණන් වගුරවන්න උනා. ලේ දහඩිය හලන්න උනා. මේ වාගේ අතිදීර්ඝ සංසාරයේ නිෂ්ඵල ක්‍රියාවලියක අපේ ජීවිතේ පැමිණෙන්නේ වෙන කිසිවකු නොව, සත්පුද්ගලයෙකු වෙන යම් කෙනෙකු නොව, අයෝනිසෝ මනසිකාරයෙන් මේ කාමාදී ඕගයන්ට වසඟ වී මුලා වී අපි බොහෝ සෙයින් වාසය කළ ඒනි විපාකයක් වශයෙන් තමයි තාමත් මේ සංසාරේ ඇවිදගෙන යන්නේ. ඒ නිසා තව කොච්චර දුර අපට මේ ශෝකාන්තය, මේ ශෝකාපලාපේ විඳින්න වෙයිද කියලා අපි දන්නේ නැහැ. අන්නේ නිසා අද මේ මොහොතේ ලැබුණු අවස්ථාවේදීම එක අරමුණක් වශයෙන් අරගෙන
මේ කාමයේ වනාහි දුක් සහිත එකක්. කාමයේ වනාහි පීඩා සහිත එකක්. කාමයේ වනාහි නිස්ඵල එකක්. ඇයි කාමය 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 කියන ආස්වාදය බාහිරින් අලවපු ආදීනවය ඇතුලේ ගිල්වපු මේ ආදීනවයෙන් පිරී පවතින කාමාස්වාදයෙන් වැසී පවතින බොහෝසෙයින් විසපිරිච්ච විසපල ගෙඩියක් වාගේ එකක්. විසපිරිච්ච ඵලයක් විසපිරිච්ච ගෙඩියක් පළතුරක් විදියට දකිනවා නම් ඒ පළතුර ඥානවන්ත මිනිසයා කවදාවත් අනුභව කරන්නේ නැහැ. එහෙනම් මේ සංසාරයේ දිස බැලුවාම ඔබ අප හැම දිනාටම තේරුම් ගන්නට තියෙන එකම කාරණය තමයි සසරේ අපි විස ගෙඩි කකා විසපල කකා මෙරි මෙරි සංසාරේ ගියා. ඒ නිසා එහෙමනම් රූපාදී අරමුණු වලට ගොදුරු වෙනවා කියන අරමුණු අනුභව කරනවා කියන එකයි. රූපය නැමැති අරමුණ, ශබ්දය නැමැති අරමුණ, ගඳ සුවඳ නැමැති අරමුණ ආදී මේ අරමුණු භුක්ති විඳිනවා කියන අනුභව කරනවා කියන එක. එසේනම් පින්වත්නි සසර විසපල අනුභව කර කර එයින් මෙරි මෙරි ඉපදී සංසාරේ ගියා. මොන වගේ විසක්ද? රාග විසයෙන්, ද්වේෂ විසයෙන්, මෝහ විසයෙන්, මාන්න්‍ය විසයෙන් ඔහොම ගියාම අප්‍රමාණ විසපල අපි අනුභව කළා. ඒ නිසා ඥානවන්ත ගොවියා, ඥානවන්ත මිනිසයා කල් වේලානින්ම මේ විසපල බව දැනගන්නවා. ඒ විසපල මුලින්ම දැනගත්තේ අවබෝධ කළේ තුන් ලෝකාග්‍ර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අපිට සංසාරයේ තව දුරටත් මේ විසපල අනුභව කරමින් බොහෝ විපරීත භවයන්ට පත් වෙමින් භවයෙන් භවය බොහෝ දුක් තියෙන, බොහෝ විශාල ශරීර තියෙන, බොහෝ දුක් විඳින්න ගොදුරු වෙච්ච ශරීර ඇති, රෞද්‍ර ගති ඇති, රෞද්‍ර නොයෙක් විදිහේ ආත්ම භාව ස්වභාව ඇති ජීවිතවලට අපිපත් වුණා. මහා සාගරයේ නැවතරන් විශාල සත්‍ය වෙලා අපි ඕන තරම් සංසාරේ උපන්නා. මහා සාගර පතුලෙත් උපන්නා. සාගර ජලයේත් හිටියා. මහ පොළොවේත් හිටියා. අවකාශෙත් හිටියා. ඒ වගේම පින්වත්නි මේ වාතලයේත් අපි ජීවත් වුණා. ප්‍රේතයන් වශයෙන් තිරච්චීන සත්වයෝ වශයෙන් නොයෙක් විදිහේ හීන ඍණාත්ම භාවී ජීවිත ලැබුවා. ඒ අතරින් බොහෝම කලාතුරකින් මනුස්ස දිව්‍ය බ්‍රහ්මාදී ජීවිත ලැබුවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම කල්පනාකාරී වෙන්න ඕනේ මේ ලැබුණේ ෂණ සම්පත්තියයි. ෂණ සම්පත්තියයි. අප්පුඩියක් ගහන තරම් පුංචි ෂණයක්, ඇසිපිය ගහන තරම් පුංචි ෂණයක්, අතක් ඔසවා නමන තරම් පුංචි ෂණයක්, විදුලි කොටන තරම් පුංචි කාලයක් වාගේ තමයි සංසාරෙත් එක්ක බැලුවම අපිට මේ මනුස්ස ජීවිතයක් හම්බ වෙන්නේ, මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ. අන්න ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ වටිනාකම අගය ඊටාම මනවින් නුවණින් සලකත්වා ඔබ හැමදෙනාගේම ජීවිත නිවේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. මාගේ සාමියෝ බුදුරජාණන් වහන්සේ අනන්ත කාලයක් මුළුල්ලේ පිරෝ පාරමී ධර්මයන්ගේ අග්‍රඵලය භුක්ති විඳ ලෝතුරා බුදු වීමෙන් අනතුරුව සදේවක ලෝක සත්වයා කෙරේ මහා කරුණාවෙන් වදාළ ධර්මය මම සරණ යමි.
ධම්මං සරණං ගච්ඡාමි ඊමේ ධර්ම මාර්ගය අවබෝධ කළ මහා ආර්ය සංඝ රත්නය මම සරණ යමි ඒකාන්ත පිහිට කරගනිමි මාගේ මේ සීලාදි ප්‍රතිපත්ති පිරීම යම්මතු දවසකදී මේ සසරේ අන්තිම ජීවිතයේ මගඵල අවබෝධ කර ගැනීමට ඒකාන්ත වශයෙන් හේතු වාසනා වේවා ලොව හටගත් සියලු දෙය ලොව තුලම නිරුද්ධ වන්නේය පිය උපදවන සියලු කාමයෝ අප්‍රිය වෙන්වීම කොට පවතී සියලු බැඳීම් ඇති ඔබ අප හැම දෙනා මරණයෙන් වෙනසට වන්නේය සියලු ප්‍රිය සම්භෝගයෝ අප්‍රිය මරණයින් කෙලවරය සියලු දුක්ඛයාගේ නිරුද්ධ වීම ශාන්ත සුඛ ප්‍රණීතය මාගේ මේ සීලාදී ප්‍රතිපත්තිමය කුසලානිසංස ධර්මයෝ අදම මේ ගෙවෙන මොහොතේම චතුරතර චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස හේතු වේවා නිවන් දකිම්වා නිවන් දකිම්වා නිවන් දකිම්වා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා